धम्मचारी धम्मो हवे रक्षति धम्मचारी धम्मो हवे रक्षति धम्मचारी धम्मो हवे रक्षति धम्मचारी බුදුනෙතින් දකින්නට වාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස එවං අචින්තියා බුද්ධා බුද්ධ ගුණා චින්තියා අචින්තියේසු පසන්නානං විපාකෝ හෝති අචින්තියෝති තුන් ලෝකාග්‍ර වූ අරිහත් වූ දස බලධාරී සර්වඥ බුදුරජාණන් වහන්සේට අපගේ උත්තම නමස්කාරය වේවා කියලා සාදු කියන්න. තුන් ලෝකාග්‍ර වූ අරහත් වූ දස බලධාරී සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන නෛර්යානික වූ පරම ගාම්භීර වූ සීසත් ධර්ම රත්නයට අපගේ උත්තම නමස්කාරය වේවා කියලා සාදු කියන්න. තුන් ලෝකාග්‍ර වූ අරහත් වූ දස බලධාරී සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඖරස පුත්‍ර බඳු වූ අෂ්ටාරි පුජ්‍යල මහා සංඝරත්නයට අපගේ උත්තම නමස්කාරය වේවා කියලා සාදු කියන්න. මෙම මුතිඅංගන රාජමහා විහාරස්ථානෙහි නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ වරප්‍රමුඛ මහා සංඝරත්නයෙන්ද වැඩම කොට වදාළ වැඩ ඉන්න පූජනීය මහා සංඝරත්නයෙන්ද මෙහෙණින් වහන්සේලාගෙන් අවසරයි වාසනාවන්ත ගුණගරුක පින්වතුනි අද දවස පුරාවටම පින්කම් මාලාවක් ගිහි පැවිදි අපි හැමදෙනාම ඉෂ්ට සිද්ධ කරගන්නවා. විශේෂයෙන්ම සදහම් මිතුරු සංවිධානය සොළොස් මස්ථාන වන්දනා වශයෙන් මේ පින්කම් මාලාව සංවිධානය වෙන්නේ. ඒ අනුව මයි අංගණයෙන් ආරම්භ වෙලා නාගදීපේ කැලණිය එවැගේම දිවා ගුහාව ශ්‍රීපාදස්ථානය දීඝවාපිය හත් වෙනුව තමයි මේ බදුළු මුතිඅංගන චෛත්‍ය රාජානන් වහන්සේ දෙතිස්ඵල බෝධීන් වහන්සේ වන්දනා කරමින් තථාගත බුදුරජාණන් වහන්සේ සමවත් සුවයෙන් වැඩ හිටපු මේ පුණ්‍ය භූමියේ
මේ මහානීය පින්කම සිද්ධ කරන්නේ. විශේෂයෙන්ම සොළොස් මස්ථානයන් තුල අපේ බුදුරජාණන් වහන්සේ සමවත් සුවයෙන් වැඩ හිටියා. ඒ කියන්නේ සමාධි සුවයෙන් වැඩ හිටියා. රහතන් වහන්සේලා සමාධි සුවයෙන් වැඩ හිටියා. විශේෂයෙන්ම නායක ස්වාමින් වහන්සේ දේශනා කරපු ධර්ම දේශනාවේදීත් සිහිපත් කළා. මලියදේව මහරහතන් වහන්සේ චක්ක කියන සූත්‍ර දේශනාව දේශනා කිරීමේදී 60 දෙනෙක් ස්වාමීන් වහන්සේලා 60 දෙනෙක් රහත් වුණා කියලා. ඒ කියන්නේ මේ බිමේ ඉඳලා රහතන් වහන්සේලා පහළ වෙච්ච බිමක්. කෙලසුන් නැසලා නිවන් දැකපු බිමක්. ඒ අපි දන්නා තරම් නොදන්නා තරම් බොහෝ තිබෙනවා. එහෙනම් මේ නික්ලේශී බව මේ පරිසරය පවා අඳුරන බුදුරජාණන් වහන්සේගේ ගුණ සුවඳ මේ පරිසරයේ පවා අඳුරන වරහතන් වහන්සේලාගේ ගුණ සුවඳ මේ පරිසරයේ පවා අඳුරනවා. එතකොට පින්වත්නි බුදුන් සරණ ගිය පිරිසක් වශයෙන් බුදුරජාණන් වහන්සේ පිළිබඳව අපි ළඟ වැටහීමක් තියෙන්න ඕන. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ අපි අඳුනා ගන්න ඕන. බුදුරජාණන් වහන්සේ සමග දේවදත්තයන් වහන්සේ කුඩා කාලේ ඉඳලා ගත කරා. ගිහි ජීවිතයත් ගත කරා. පැවිදි වෙලා බුදුරජාණන් වහන්සේ සමීපයෙන්ම ඉඳලවත් දේවදත්තට බැරි වුණා බුදුරජාණන් වහන්සේ අඳුනා ගන්නට. දැන් මෙතන ඉන්න පින්වතුන්ලා අතරත් බුදුරජාණන් වහන්සේ කී දෙනෙක් අඳුනනවද දන්නේ නැහැ. අපි ශාක්‍ය කුලයෙන් නික්මිලා පැවිදි භූමියටපත් වෙලා සාවුරුද්දක් දුෂ්කර ක්‍රියා කරලා බෝමණ්ඩදී සම්බුද්ධත්වයටපත් වෙලා අවුරුදු 45ක් දහම් දේශනා කරමින් ඉඳලා පිරිනිවනට වැඩම කළා. ඔය විදිහට ජාතක කතාවල බුදුරජාණන් වහන්සේගේ අතීත ජීවිත පිළිබඳව අපි දන්නව අහලා තියෙනවා. ඔය විදිහට බුදුරජාණන් වහන්සේගේ චරිතය පිළිබඳව අපි දන්නවා, අහලා තියෙනවා, කියවලා තියෙනවා, ඉගෙනගෙන තියෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ අඳුනනවා වෙන්නේ නැහැ ඒ පමණින්ම. එතකොට මේ ධර්ම දේශනාවෙන් මම දේශනා කරන්නෙත් යම් ප්‍රමාණයකට හෝ බුදුරජාණන් වහන්සේ අඳුනා ගැනීම පිණිස. දැන් අපි උදාහරණයකට ගත්තොත් මොනවා හරි කෑමක් ගැන කියනකොට දැන් නෙල්ලි කියලා අපි ගමු. නෙල්ලි හරි එහෙම නැත්නම් සියඹල හරි කියනකොට දැන් මේකට ඉන්න බණ අහගෙන ඉන්න හැම කෙනාගේම ඒ වචන මාත්‍රයෙන්ම සමහර විට කටට කෙනවුල කියලා උනනවා. ඇයි නෙල්ලි හරි සියඹල හරි කාලා තියෙන හින්දා තමයි
ඒ නම කියනකොට දැනෙන්නේ. නම කියනකොට දැනෙන්නේ. හැබැයි බුද්ධ කියනකොට එහෙම දැනෙන්නේ නැහැ. ඒකත් නමක්. අපිට දැනෙන්න ඕන බුද්ධ කියනකොට ඒක මේ ගුණය කියලා. මිරිස් කියනකොට අපිට ඒක දැනෙනවා. ඇයි මිරිස් කාලා තියෙනද? ලුණු කියනකොට දැනෙනවා. ඒක අත්විඳලා තියෙන හින්දා. අඳුනගෙන තියෙන හින්දා. ඒ වගේම බුද්ධ කියනකොට අපිට දැනෙන්න ඕන, තේරෙන්න ඕන මෙන්න මේ ගුණයට තමයි බුද්ධ කියන්නේ කියලා. නැත්තම් බුදුරජාණන් වහන්සේගේ සමස්ත ජීවන කතාවම අපි ඉගෙන ගත්තත් කියවුවත් ඒවා තවත් වචන විතරයි. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේ නමක් වන වක්කලි හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ දෙසම ඇසිපිය නොහෙලා බලාගෙන ඉන්නවා. වක්කලි තරුණයා පැවිදි වුණේ බුදුරජාණන් වහන්සේගේ ලස්සන දකින්න. දෙතිසක් මහා පුරුෂ ලක්ෂණ 80ක් අනුව්‍යංජන කේතුමාලා ලංකාරය ව්‍යාම ප්‍රභාවය සවනක් ගන බුදුරැස් මාලාව. ඉතින් මේ රූප ස්වභාවයෙන් විරාජමානව වැඩ ඉන්න භාග්‍යතුන් වහන්සේ දැකලා ඒ රූපය කෙරෙහි යම්කිසි ඡන්දයක් ඇති කරගෙන ඡන්ද රාගයක් ඇති කරගෙන තමයි වක්කලි තරුණයා පැවිදි වුණේ. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ රූපයෙන් විතරක් අඳුරගෙන. ඊට පස්සේ මෙයා නිරන්තරයෙන්ම බුදුරජාණන් වහන්සේ පසුපස බුදු රුව දකිමින් ගමන් කරනවා. බුදුරජාණන් වහන්සේ වදාරනවා කිංතේ වක්කලි ඉමිනාතේ පූතිකාය. වක්කලිය උඹට මගේ මේ කුණු කය දිහා බලාගෙන ඉඳලා ඇති වැඩේ මොකද්ද? යෝ ධම්මං පස්සති සෝමං පස්සති. යමෙක් දහම දකීද ඔහු මම දකී. එනම් බුදුරජාණන් වහන්සේ අඳුනන්නේ හරියටම ධර්මයේ හරියටම දන්න කෙනා. ධර්මයේ හරියටම අඳුනන කෙනා තමයි බුදුන් අඳුනන්නේ. ඒකයි කිව්වේ ධම්මං පස්සති සෝමං පස්සති. ධර්මයේ දකීද ඔහු මන් දකී. එහෙමනම් පින්වත්නි ධර්මයේ දැක්ක කෙනා ධර්මයේ ජීවිතෙන් අත්විඳ කෙනා බුදුරජාණන් වහන්සේ හරියටම අඳුරනවා. දැන් අර බුදුරජාණන් වහන්සේගේ කාලේ සූරම්බට්ට කියලා මානවකයෙක් හිටියා. උපාසක කෙනෙක්. බුදුරජාණන් වහන්සේ වැඩම කරලා ධර්ම දේශනා කළා. ඒ බණ අහලා සූරම්බට්ට උපාසක සෝතාපන්න වුණා. කියන්නේ සෝතාපන්න වුණා කියන්නේ බුදුරජාණන් වහන්සේ හරියටම අඳුනගත්තා. බුද්ධ කියනකොට අර ඇඹුල් කියනකොට ඒක අපිට දැනෙනවා වගේ බුද්ධ කියනකොටම එයාට වැටහෙනවා මෙන්න මේ ගුණයටයි බුදුන් කියන්නේ කියලා. අපිට එහෙම දැනෙන්නේ නැහැ. ඊට පස්සේ දැන් සෝතාපන්න ඵලයේ වැඩ ඉන්න සූරම්බට්ට උපාසක බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරලා වැඩියෙන් පස්සේ පවිටු මාරයා බුදුරජාණන් වහන්සේගෙම වෙස් මවාගෙන ආව සූරම්බට්ට උපාසක ගාවට. ටිකක් කරවල වෙලා ජනතාව මැද ඇවිදිනවා. එතකොට සූරම්බට්ට උපාසකට හිතට ආවේ
බුදුන් අවේලාවේ මේ විදිහට ඇවිදින්නේ නැහැ. මේ නම් බුදුහාමුදුරුවෝ නෙවෙයි. ඒ කියන්නේ මම දැක්ක බුදුන් නෙවෙයි මේ. ඒ කියන්නේ බුදුන් දැකලා තිබ්බ හින්දා දර්ශන මාත්‍රයෙන්ම බුදුන් අඳුනගත්තා. එතකොට තේරුම් ගත්තා මේ බුදුහාමුදුරුවෝ නෙවෙයි. ඊළඟට අර පාපී මාරයා සූරම්බට්ට උපාසක ළඟට ඇවිල්ලා කියනවා මානවකය මම ඔබට ධර්මයක් දේශනා කළා. එහිදී මම ඔබට සියල්ල අනිත්‍යයි කියලා දේශනා කළා. දැන් මේ මාර්යා තමයි කතා කරන්නේ බුදුහාඳුරු විදියට. සියල්ල අනිත්‍යයි කියලා මම දේශනා කළා. සෝරම්බට්ට එතන පොඩි වැරදීමක් තියෙනවා. සියල්ල අනිත්‍යයි නෙවෙයි, නিত্য දේවලුත් තියෙනවා. නিত্য දේවලුත් තියෙනවා කියලා මාර්යා කියනවා. දැන් මේ බුදුහාමුදුරුවෝ විදිහමයි, ආයේ වෙනසක් නැහැ, හොයන්න බෑ. කියන්නේ රූපයෙන් බුදුන් අඳුනපු කෙනෙක් රැවටෙනවා. ඒ කියන්නේ අපි හැම හිටියා නම් අපිත් රැවටෙනවා. මොකද අපිත් බුදුහාමුදුරුවෝ අඳුනගෙන තියෙන්නේ පොතෙනුයි රූපෙනුයි අහලයි විතරයි. තථාගතයන් වහන්සේගේ ස්වභාවය වෙනසක් නැහැ. එතකොටම සූරම්බට්ට මානවකයාට වැටහුණා මේ ඉන්නේ පාපී මාරයා කියලා. මේ බුදුහාමුදුරුවෝ නෙවෙයි. මේ ඉන්නේ පවිටු මාරයා. ඒ වෙලාවේ කියනවා ඔබ බුදුන් නෙවෙයි, ඔබ පාපී මාරයා කියලා කියනවා. බලන්න එක වචනකින්ම මේ මාරයා කියලා වැටහෙනවා. ඊට පස්සේ මාරයා කවදාවත් බොරු කියන්නේ. මාරයා ඔව් මම මාරයා කියලා මාරයාගේ වෙස්සේ මවා ගන්නකොට සූරම්බට්ට උපාසක ළඟින් ඈතට විසි වුණා කියලා කියනවා මාරයා. ඊට පස්සේ මාරයා යන්ට ගියා. එතනදී අපි ගන්න ඕන මේ සූරම්බට්ට උපාසකතුමා හරියටම බුදුන් අඳුනගෙන තිබ්බා. ඒ කියන්නේ අරහං කිව්වහම අපි දන්නවා රහසින්වත් පව් නොකරන හේින්ද, සියලු පාපයන්ගෙන් මිදුන හේින්ද, සියලු දෙව් මිනිසුන්ගේ ආමිස ප්‍රතිපත්ති පූජාවන්ට යෝග්‍ය වන හේින්ද, සංසාර චක්‍රය අරසිඳුළු හේින්ද අරහං වනසේක කියලා. ඔහොම කිව්වට අපිට ඒක දැනෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි බුදුහාඳුරා අඳුරන්නේ. එහෙමනම් අරහං ගුණය අපිටත් ටිකක් හරි අපිට අරහං ගුණය දැනෙලා තිබ්බොත් මේ ස්වභාවයයි අරහං කියන්නේ කියලා අපිට දැනෙලා තිබ්බොත් අරහං කියන වචනයම ඇහෙනකොට මේ ස්වභාවයටයි අරහං කියන්නේ කියලා එයාට වැටහෙනවා. ඒක තමයි අවබෝධය කියන්නේ. එතකොට අනික් ගුණත් ඒ වගේමයි. සම්මා සම්බුද්ධ ගුණය කොහොමත් අපිට තේරෙන්නේ නැහැ. ඒක ලෞතර බුදුවරුන්ට විතරයි. අනික් ගුණ ටික අපි තුලත් යම් ප්‍රමාණයකට හෝ ඇති කරගන්න පුළුවන්. එහෙනම් මේ බුදුරජාණන් වහන්සේගේ ගුණයන් අපි තුලින් අඳුන ගන්න ඕන. ඒ කියන්නේ පින්වතුනි අරහං කියන ගුණය ගත්තහම අරහ ගුණයට තමයි අරහං කියන්නේ. අරහ කියන ගුණයට.
අරහත් කියලා කියන්නේ. රහත් කියන්නේ. රහත් ගුණය තමයි අරහං ගුණය. මේ රහත් කියන්නේ නැත්තම් අරහං කියන්නේ සුදුසුයි කියන එක. අරහ කියන්නේ සුදුසුයි කියන එක. අරහං කියන්නේ සුදුසුයි. මොනවද? අන්න එතනින් පස්සේ තමයි සියලුම දෙව් මිනිසුන්ගේ පුද පූජා ලැබීමට සුදුසු හේයින් අරහං කියනවා. ඒ කියන්නේ දෙවියන් මිනිසුන් විසින් යම් පූජාවක් පුදයිද එය පිළිගන්න සුදුසුයි. ඒ හින්දා අරහං. ඒ සුදුසු බව ලැබුණේ ලෝභ දේශ මෝහ නැමැති අකුසල යම් සම්පූර්ණයෙන්ම දුරු කරා. ඒකට කියන්නේ කෙලෙසුන් කෙරෙන් මිදුන හේයින් අරහං වනසේක කියලා. කෙලස් කියලා කියන්නේ ලෝභ දේශ මෝහ තුන. ඒ තුන ප්‍රධාන කරගත්ත 1500ක් ක්ලේශයෝ තිබෙන බව තමයි පෙන්වන්නේ. 1500ටම ව්‍යාප්ත වෙන්නේ ලෝභයයි දේශයයි මෝහයයි. ඒක නිසා මේකට කියනවා හේතු කියලා. ලෝභය කියන්නේ හේතුවක්, ද්වේෂය කියන්නේ හේතුවක්, මෝහය කියන්නේ හේතුවක්. ඔය තුනෙන් තමයි සියලුම කෙලෙස් හටගෙන තියෙන්නේ. ඒ කියන්නේ ආශාවයි, තරහයි, මුලාවයි. ලෝභය ආශාව, ද්වේෂය තරහ, මෝහය මුලාව. එතකොට ආසාවයි තරහයි මුලාවයි. ඔය තුනට තමයි කියන්නේ සියලු කෙලෙස් කියලා. මොකද අනික් කෙලෙස් සේරම ඔය තුන මුල් කරගෙන තමයි හටගන්න ඔය තුنين දලු දාන දේවල්. එතකොට පින්වතුනි අපේ හිතේ තියෙන ලෝභය චුට්ටක් හරි අපි ළඟ අඩු වුණොත් දේශය අඩු වුණොත් මෝහය අඩු වුණොත් ආන්‍යා ඒ ලෝභයේ දේශයේ මෝහය අඩු වෙනවා කියන්නේ දකින්නේ කවුද? බුදුන් දකින්නේ. මොකද බුදුරජාණන් වහන්සේ අරහං කියන්නේ ලෝභ දේශ මෝහ නැහැ කියන එක. ඒතර අපේ ලෝභ දේශ මෝහ අඩු වෙනකොට තමයි අපිට ඒ ගුණය වැටහෙන්නේ. ආන්ගේ ගුණය තමා තුළ ඇති කර ගන්න ඕන. ඒ කියන්නේ අරහං ගුණය අපි ළඟ ඇති කර ගන්න ඕන. ලෝභ දේශ මෝහ දුරු කර ගැනීම තුළ අන්නේ ගුණය තමයි වර්ධනය වෙන්නේ. ඒ නික්ලේශී බව. එතකොට තේරෙනවා ඒ කෙනාට මෙන්න මේ ගුණයේ උපරිමත්වයටයි බුදුන් කියන්නේ. කවුරු හරි බයිනකොට අපිට තරහක් එනවා නම් සාමාන්‍යයෙන් අපිට කවුරු හරි බයිනකොට අපිට ඉන්න බෑ. අපිට කියන්නමයි එන්නේ වචන. ඒ කියන්නේ මොකද? අපි ළඟ ඒ කෙලෙස් නැති ගුණය නැහැ. ටක් ගාලා මතුවෙනවා. දැන් මේ තරහක් මතුවෙනකොට අපි එසැනින් මෛත්‍රිය කරනවා නම් තරහක් එනකොටම ඒ වෙලාවේ මෛත්‍රී කරනවා නම් අර තරහ එතනම මැරෙනවා. එකපාරක් දෙපාරක් තුන් පාරක් සිය පාරක් විතර එනකොට අපි සිහියෙන් ඉඳලා ඒ මොහොතේම මෛත්‍රී එසැනින් වඩනවා නම් ඊට පස්සේ ඒක යට වෙලා නැවත මතුවෙන්නේ නැති තැනට එනවා. ඒ කියන්නේ අපි ළඟ ඒ ගුණය වැඩෙන්න පටන් ගන්නවා. තණ්හා රති රගා කියන මාරදූවරු උන්වහන්සේගේ ඉදිරියේ නර්තන දක්වනකොට
කිසිම අභ්‍යන්තර පරිදාහයක් ක්ලේශයක් හටගත්තේ නැහැ. අපිටත් මේ කෙලෙස් අරමුණු නිසා අපේ හිත කැළඹෙන්නේ නැති තැනට ඒ කෙලෙස් ඇති වෙන රූපයේ අසුබ බව අපි නුවණින් දැකලා ඒ රූපේ යථාර්ථය දැක්කට පස්සේ ඒ හිතට ඒ ඇත්ත දැක්කට පස්සේ නැවත ඒ රූපේ කෙරෙහි ලෝභයක් හටගන්නේ. තෘෂ්ණාවක් හටගන්නේ. අපේ සෑම සිතක්ම පවතින්නේ මුලාව තුල. කියන්නේ මෝහය තුල. තර නිරන්තරයෙන්ම අපි සිහියෙන් ඉඳිමින් මේ ඉඳුරංගෙන් ලැබෙන සියල්ල බොරු ඒවා අනිත්‍ය ස්වභාවය නිතරම අපි දකිමින් ඉන්නවා නම් අපේ හිතේ මෝහය ටික ටික කැඩෙනවා. අන්න එහෙම මෝහය දුරු වෙවි යනකොට ඒ කෙනාට ජීවිතේ ලොකු සැපයක් තෘෂ්ණාව නැති නිවිච්ච බවක් ඇති වෙනවා. අන්නේ තණ්හාවන් අඩුවෙන්න ඒ කෙනත් මේ ලෝකේ සුදුස්සෙක් වෙනවා. ඒ කියන්නේ ඒ කෙනත් අරහ ගුණය යා ළඟ වැඩෙනවා. ඒක තමයි අරහත් වෙනවා කියන්නේ. එහෙනම් අපි මේ මාර්ගය තමයි වඩන්න ඕනේ. බුදුන් සරණ යනවා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව ජීවිතයේ යම් ප්‍රමාණයකට යම් ස්වභාවයකට සිතුවිලි ටික මෙල්ල කරන්න කටයුතු කළාද අපි ඒ පාරෙමයි යන්න ඕනේ. ඒක තමයි බුදුන් සරණ යනවා කියන්නේ. අපේ බුදුහාඳුරු අතීත බුදුවරු අනුගමනය කරා, අතීත බුදුවරු අනුකරණය කරා. ඒ විදිහට ගියා. ඒ හින්දා උන්වහන්සේටත් ඒ තැනටම යන්න ලැබුණා. එහෙමනම් පින්වත්නි අපි ආන්ගේ මාර්ගය යන්න ඕනේ. ඒ මාර්ගෙ නොගොස් අපි මැරුණොත් එහෙම අපේ පරලෝක ජීවිත අවාසනාවන්තයි, දුක්ඛිතයි. ලෝභයෙන් මැරුණොත්, ද්වේෂයෙන් මැරුණොත්, මෝහයෙන් මැරුණොත් අපේ ජීවිත අවාසනාවන්තයි. ඒ තැනට වැටෙන්නේ නැති වෙන්න අපි අපේ හිත සිතුවිලි ටික ගොඩනගා ගන්න ඕන. ඒ කියන්නේ අරහං ගුණය අපි ළඟ වැඩෙන ආකාරයට අපි කටයුතු කරන්න ඕන. මම මේ කියන එක මේ ඇත්තන්ට වැටහෙන්න ඕන. කියන්න අදහස් කරන දේ මේ ඇත්තන්ට තේරෙන්න ඕන. දහම තුලින් බුදුන් දකින්න කියලායි උන්වහන්සේ වදාළේ. ඒ කියන්නේ ඔන්න ඔය විදිහට දහම දකින්නකොට එයාගේ කෙලෙස් ප්‍රහාණය වෙනකොට ඒ කෙනාට බුදුහාමුදුරුවෝ දකින්නවා. එක ස්වාමීන් වහන්සේ කෙනෙක් බුදුරජාණන් වහන්සේ දැකලා නැහැ. ඒ ස්වාමීන් වහන්සේට යොදුන් ගානක් දුර ගෙවාගෙන එන්න ඕන සවැත් නුවර බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න. ශ්‍රාවකයන් වහන්සේලාගෙන් බණ අහලා තමයි මහාන වුණේ. මහාන වෙලා දැන් බුදුන් දකින්න තමයි එන්නේ සවැත් නුවරට. එන අතර වාරෙදී දවල් කාලේ පිණ්ඩපාතේ වැඩලා දානේ වළඳලා අවුරස්මේ හින්දා පැම් පහසු වෙලා දානේ වළඳලා ගංගාව අයිනේ කය කෙලින් තියාගෙන භාවනා ඉරියව්වෙන් ඉන්නවා. ඇස් අරගෙන. දැන් එතන ගල් ගොඩවල් ස්වභාවයක් තමයි ගල් වල හැපි තමයි වතුර ගලන්නේ. එතකොට එතන පෙනෙනවා පෙන පිඩු ටිකක් තියෙනවා. ඊළඟට අර ගල් වල හැපි යනකොට දිය බුබුලු හැදෙනවා. දැන් මේ බුදුන් දකින්න යන්නේ දැන්.
එතකොට උන්වහන්සේ අර බුදුරජාණන් වහන්සේගේ වචන නැත්නම් ඒ ධර්මය රහතන් වහන්සේලා මාර්ගෙන් අහලා තිබ්බ හින්දා අර පෙන පිට ටික දැකලා පෙන පිටු දිහා බලාගෙන හිතනවා පේනූපමං කායමි මං විදිත්වා මේ ශරීරය පෙන පිටු ගොඩක් වගේ මේ රූපය පෙන පිටු ගොඩක් වගේ පෙන පිටුවක් තුල මුකුත් නැහැ අර වතුර ගලන වේගය නිසා හැදිච්ච පෙන පිටු කැඩිලා යනවා ආන් ඒ වගේ තමයි මේ ජීවිතයත් ආස්වාස ප්‍රාස්වාස ආහාර පාන කර්මය හා සිතුවිලි ටික නිසා මේ ශරීරයේ හැම මොහොතකම රූප කලාප සකස් වෙනවා රූප කලාප නිස්පාදනය වෙනවා පෙන පිටු එතනින් කැඩිලා යනවා වගේ මේ රූප කලාප බිඳි බිඳි මේ ශරීරයේ හැදෙන අභ්‍යන්තරයේ හැදෙන ආහාරයෙන් හැදෙන ඍතුයෙන් හැදෙන කර්මයෙන් හැදෙන චිත්තයෙන් හැදෙන ඔය කියන හතරෙන් තමයි මේ ශරීරයේ මේ මොහොතෙත් හැදෙනවා මේ මොහොතෙත් ශරීරය හැදෙනවා ඒ හැදෙන මේ ශරීරයේ කොටස් එතනම විනාශ වෙලා කබ කඳුළු කෙලසුරුම දහඩිය මල මූත්‍ර වශයෙන් නවදොරකින් එළියට එනවා. ඉතින් ආයෙත් හැදෙනවා ආයෙත් බිඳෙනවා. මේ පෙන පිටු ටික දිහා බලාගෙන උන්වහන්සේ ගැලපුවා පේනෝපමං කායමි මං විදිත්වා මේ ශරීරයේ පෙන පිටු ගොඩක් වගේ. ඊට පස්සේ වැටුණා භාවනාවට. ඒක තමයි භාවනාව කියන්නේ. ශරීරයේ පිළිබඳව පිරිසිඳ දකින්න පටන් ගත්තා. එහෙම ශරීරයේ පිළිබඳව පිරිසිඳ දකිනකොට ඊළඟට අර දියබුබුලු පේනවා. ඒ දියබුබුලුත් එක්ක ඒ දියබුබුලු හටගෙන බිඳි බිඳි යනවා වගේ මේ රූපේ හටගෙන බිඳි බිඳි යනවා. පෙන පිටු වගේ දියබුබුලු වගේ මේ රූපය හටගෙන කැඩි කැඩි යනවා. ඊළඟට මරීචි ධම්මං අபிසං බුධානෝ දැන් මේ රූපයට ඒ මොහොතේ ඇතිවි නැතිවි යන මේ රූපයට නමක් දාලා තියෙනවා. නාමයක් දාලා තියෙනවා. ඒකට කියනවා සංඥාව කියලා. ඒ සංඥාව හරියට දැන් උන්වහන්සේට එතන ඉඳගෙන ඉද්දී අර වතුරේ උඩ ඈතින් පේනවා අවුරස්මිත් එක්ක ඈතින් පේනවා ජලය වගේ. මිරිගුව පේනවා. ඔන්න දැන් අර පෙන පිඩු කැඩි කැඩි යනවා දී බුබුලු කැඩි කැඩි යනවා ඒ වගේ මේ ශරීරයේ මේ මොහොතේ කැඩි කැඩි විනාශ වී යනවා කියන නුවණ පහළ කරගත්තා. ඒ කියන්නේ මේ වචන මාත්‍රයට එහා ගිය යථාර්ථය උන්වහන්සේ දකින්න පටන් ගත්තා. ඊළඟට ඒ ඇතිවි බිඳි බිඳි යන මේ රූපේ කෙරෙහි සංඥාවක් දානවා. ඒ සංඥාව මේ පෙනෙන මිරිඟුව වගේ. මිරිඟු දිය කියලා කියන්නේ වතුර වගේ පේනවා මිරිඟුව. පෙනුනට එතන දෙයක් නැහැ. එතන තියෙන මිරිඟුවක් ආන් ඒ වගේ ඇතිවි නැතිවි විනාශ වෙලා යන රූපේ කෙරෙහි සත්පුජ්‍යල ජීවාත්ම භාව වශයෙන් ස්ත්‍රී පුරුෂ වශයෙන් දාන සිතුවිලි සංඥාව මිරිඟුවක් වගේ. මේ දෙක වැටහුණා හරියටම අවබෝධ වුණා. අවබෝධ වෙනවා සමග
ජෙත්වාන මාරංශ පපුප්පකානී මාරයාගේ බන්ධනය සම්පූර්ණයෙන්ම කඩලා බිඳලා විනාශ කරලා අර්හ ගුණය උපදවාගෙන මහරහතන් වහන්සේ කෙනෙක් බවට පත් වුණා කියලා සඳහන් කරනවා. ඒ කියන්නේ අරහං ගුණය දැන් තමන් ළඟ ඇති කරගත්තා. ඒක ඇති වුණේ ධහම දැකීම තුල. ඊට පස්සේ නැවත සවැත් නුවරට යන ගමන නවත්තලා ආයෙත් හිටපු තැනටම වැඩියා. මොකද බුදුන් දැක්කා. දැන් අපේ ආච්චිලා සීයලා ඉස්සර කියනවා වඳිනකොට බුදුන් දැක නිවන් දකින්න කියලා. ඒ කියලා තියෙන්නේ බුදුදහමේ තියෙන ගැඹුරුම වචනයක්. අපි හිතුවේ බුදුන් දැක නිවන් දකින්න කියලා මේ මෛත්‍රී බුදුහාමුදුරුවෝ දැක නිවන් දකින්න කියලා. එතකොට අපි බයිනවා. මෛත්‍රී බුදුහාමුදුරුවෝ එනකන් ඉන්න බෑ අපි මේ ආත්මෙ ඉවර කරගන්න ඕන කියලා. ඒ කියලා තියෙන්නේ තවත් බුදු කෙනෙක් දකින්න නෙවෙයි බුද්ධ කියලා කියන්නේ එංගී ස්වභාවය බුද්ධ කියන ස්වභාවය දකින්න කියන එක. ඒ දැක්ක කෙනෙක් තමයි නිවන් දකින්නේ. බුදුන් දැක්කයි නිවන් දැක්කයි දෙකක් නෙවෙයි. එහෙමනම් පින්වත්නි මේ දැන් මේ ජීවිතේ අපි කරන්න ඕන නිවන් දකින්න නම් බුදුන් දකින්න ඕන. බුදුන් දකින්න පුළුවන්නේ දහම තුලින්මයි. දැන් අර ස්වාමින් වහන්සේ සාමාන්‍ය ලෝකෙ තිබු උපමා දෙකක් තුලින් ජීවිතේ යථාර්ථය කරා ගමන් කරා. එහෙමනම් පින්වත්නි ආන්ගේ යථාර්ථය තමයි අපි වටහා ගන්න ඕන. අපිට යථාර්ථය වැටහෙන්නේ නැත්තේ අපේ තාම ඒ සඳහා අවශ්‍ය ඥානය පින මදි. ආන් ඒ තැනට අවශ්‍ය ඥානය පින දියුණු කර ගැනීම තමයි මේ වගේ පින්කම් වලින් අපි කරන්නේ. මේ වගේ පින්කම් කරනකොට ලෝභය දුරු වෙනවා. ද්වේෂය දුරු වෙනවා. මුලාව දුරු වෙනවා හිතෙන්. තොර අලෝභය අද්වේෂය අමෝහය කියන කුසල් චෛතසික අපේ මනසේ ගොඩ නැගෙනවා. ඒ කුසල් සිතුවිලි වලට අපිට යථාර්ථය තමයි දකින්න පුළුවන්කම ලැබෙන්නේ. එහෙමනම් පින්වත්නි අපි මලක් පූජා කරත් අපි දැන් බොහෝ මල් පූජා කරනවා. මල් පූජා කරන ගාථාවෙම තියෙනවා පුප්පම් මිලායාති යථා ඉදම්මේ කායෝ තථායාති විනාශ භාවං කියලා. වර්ණෙන් ගන්ධයෙන් පැහැයෙන් යුක්ත මේ මල තව ටික වෙලාවකින් මැලවිලා යනවා. ඒ වගේ මගේ ජීවිතයත් මැලවිලා විනාශ වෙලා යනවා. අන් ඒක ඒ අවබෝධය හිතට ගන්න. සුවඳ කූරක් දැල්වීම තුලත් එහෙමයි. බුදුහාමුදුරුවෝ සුවඳවත් කිරීමෙන් අපිට පිනක් ලැබෙනවා. ඇයි උන්වහන්සේ මේ ධහම දැක්ක හින්දායි උන්වහන්සේට මේ වගේ සුවඳ පුදන්නේ, මේ වගේ මල් පුදන්නේ. හැබැයි ඒ සුවඳ කූර දැල්වි අභාවයට යනවා වගේ උප්පත්තියෙන් පටන් ගත්ත මේ ජීවිතයත් සුවඳ කූරක් මෙන් දැල්වි විනාශ වෙලා යනවා. හැබැයි සුවඳ කූරෙන් කරන්නේ ප්‍රදේශයේ සුවඳවත් කරන එක. එතකොට ප්‍රදේශයේ සුවඳවත් කරලා තමයි මිය යන්නේ. සුවඳ කූර නැති වෙන්නේ. හැබැයි අද කාලේ බොහෝ මිනිස්සු ඉන්නවා සුවඳ තවරපු කූරක් නෙවෙයි හරියට අසුචි තවරපු කූරක් වගේ මුළු සමාජයේම ගඳ ගහන ස්වභාවයට පත් කරලා තමයි මැරිලා යන්නේ. උදාහරණයක් ගත්තොත් ප්‍රභාකරන් වගේ.
එහෙනම් අපි ජීවත් වෙලා ඉන්න කාලයේදී ජීවිතේ ගෙවෙන තුල මේ ජීවිතේ ගෙවෙන බව දකිමින් ඒ කාලය තුල අපි සුවඳවත් කරනවා කියලා කියන්නේ අනුන්ට යමක් කරනවා, අනුන්ට උදව්වක් උපකාරයක් කරනවා, යථාර්ථය වටහා ගැනීමට සලස්වනවා කියන එක. පහනක් දැල්වීමෙන් වුණත් එහෙමයි. මේ හැම දෙයකම ඒ දේවල් කරන ගමන් මේහි ප්‍රඥාව වැඩෙන පැත්තටත් අපි හිත මෙහෙව ගන්න ඕනේ. එතකොට පින්වත්නි අපි මේ පින්කම් තුලින්ම නිවනට තමයි අපි ටික ටික තල්ලු වෙලා යන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට බුදුරජාණන් වහන්සේගේ අරහං ගුණය අපි තුලින් දකින්න ඕනේ. ඒ කියන්නේ අපි අපේ තියෙන කෙලෙස් අපි දුරු කර ගන්න ඕනේ. සම්මා සම්බුද්ධ කියන ගුණය නම් අපිට අපි තුලින් ඇති කර ගන්න බෑ. අපිට බුද්ධ කියන ගුණය අපිට ඇති වෙන්නේ සුත බුද්ධ කියන ගුණය. සම්මා සම්බුද්ධ නෙවෙයි සුත බුද්ධ. ඒ කියන්නේ සම්බුඥාණයෙන් අවබෝධ කළා කියන එක සම්මා සම්බුද්ධ. අපිට සම්බුඥාණයෙන් අවබෝධ කිරීමක් නැහැ. ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාරපු නිසා ඒ දේශනා කරපු දේ අපිට ඒ ආකාරයෙන් වටහා ගන්න තියෙනවා. එතකොට අපිට එතෙන්ට ඇති වෙන්නේ සුත බුද්ධ කියන ස්වභාවය. ඊළඟට විද්‍යාචරණ සම්පන්න. විද්‍යාව කියන්නේ ඇත්ත. චරණ කියන්නේ හැසිරීම. සත්‍ය තුල හැසිරීමෙන් ලැබපු නුවණට තමයි විද්‍යාචරණ සම්පන්න ගුණය කියන්නේ. අසත්‍ය තුල හැසිරුණා නම් ඒක ඒ හැසිරීම දැන් අපි ළඟ තියෙන්නේ බොරුවක් තුල අසත්‍යයක් තුල හැසිරීමක් තමයි අපේ ජීවිතේ. ඇත්තක් තුල යහපත තුල හැසිරීමේ ගුණය අනේව තමයි විද්‍යා ඥාන කියලා ඊළඟට අපිට පහළ වෙන්නේ. චරණ ධර්ම කියලා අපි ළඟ වැඩෙන්න පටන් ගන්නවා. තථාගතයන් වහන්සේ කාමසුඛල්ලිකාණ යෝග අත්තිකිලමතාණ යෝගයේ බැහැර කොට මැදුම් පිළිවෙතෙන් නිවනට වැඩියා කියන එක තමයි සුගත කියන්නේ. එතකොට සුගත බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ වන අපිත් ඒ මගම යන්න ඕන. කාමසුඛල්ලිකාණ යෝගයේ අත්තිකිලමතාණ යෝගයේ යන අන්ත බැහැර කරමින් මැදුම් පිළිවෙතේ අපේ ජීවිතේ මෙහෙවන්න ඕන. තථාගතයන් වහන්සේ කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක යන තුන් ලෝකයම තමා තුළමයි කාම ලෝකයක්, තමා තුළමයි රූප ලෝකයක්, තමා තුළමයි අරූප ලෝකයක් බව වටහාගෙන තමන්ගේ මිදීම ලෝකයෙන් මිදීමයි. ඒක ලෝකෝත්තර භාවයයි. මෙහෙම වචන කීපයකට අපි කිව්වට මේකේ ගැඹුර වචන වලට කියන්න බෑ. අවබෝධයේ වචන වලට කියන්න බෑ. ඒක තමන්ම අත්විඳින්න ඕන එකක්. දැන් අපි කවදාවත් ලුණු කාලා නැත්තම් ලුණු රහා කියලා කිව්වට අපිට ලුණු රහ දැනෙන්නේ නැහැ. අපි කාලා විඳලා තියෙන ඉඳ නම කියනකොටම දැනෙනවා. හැබැයි දිව්‍ය ලෝකේ තියෙන අමෘතය. අමෘතය කියලා කිව්වට අපිට ඒක දැනෙන්නේ නැහැ. විඳලා නැති හින්දා. ඉතින් ඒ වගේ පින්වත්නි මේ බුදු ගුණ දකින්න පුළුවන් අපිට දහම තුලින්. දහම දකින්න එයාට බුදුන් දකිනවා. ඊට පෙර ආතුව ඒක තමයි පඤ්ඤා විමුක්ත කියලා කියන්නේ දෙන්න. ඒ කියන්නේ ප්‍රඥාව ඉපදවීම තුලින්ම නිදහස් වීම. ඊට කලින් බුදුරජාණන් වහන්සේගේ ගුණයන් පිළිබඳව දල
විශ්වාසයක් වන් ඒක අපිට දැනුන් නැතත් ඒ ගුණයන් කෙරෙහි නොසෙල්ලෙන විශ්වාසයක්වත් අපි හදාගන්න ඕනේ. ඒක තමයි සද්ධාව කියලා කියන්නේ. එතකොට අපි මේ පින්කම් කිරීම තුලින් වෙන්නේ මොකක්ද? මෙහෙම කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ගුණ අපිට වැටහිලා නෙවෙයි, ඒ ගුණ මෙහෙමයි කියලා ඒ පිළිබඳව විශ්වාසය. ආන්ගේ විශ්වාසය හෝ ඒක තමයි සද්ධාව කියලා කියන්නේ. ඒ ශ්‍රද්ධාව අපේ හිතේ කුල් ගන්නව ගන්නට නැත්නම් ශ්‍රද්ධාව අපේ හිතේ ඇදවීම පිණිස දැන් හවස විශාල පූජාවක් තියෙනවා. ඒට උපනිශ්‍රේ වීම පිණිස සද්ධා චෛතසිකයේ වැඩිම පිණිස ලෞතර බුදුරජාණන් වහන්සේගේ අනේක ගුණයන් මෙනෙහි කිරීම තුලින් අපිට මහා ආනිසංස ලැබෙනවා. එවං අචින්ත්‍යා බුද්ධා බුද්ධ ගුණා චින්ත්‍යා චින්තේසු පසන්නානං විපාකෝ හෝති අචින්ත්‍යෝ. එවං අචින්ත්‍යා බුද්ධා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්ව ගුණය අනන්තයි අචින්ත්‍යයි. බුද්ධ ගුණාචින්ත්‍යා ගුණය අනන්තයි ඥානය අනන්තයි. අචින්තයේසු පසන්නානං මේ අනන්ත ගුණය දැක දැක යමෙක් පහදිනවා නම් ඒ පැහැදෙන මාත්‍රයම විපාකෝ හෝති අචින්තියෝ. විපාකයක් ඒ හා සමානවම විපාකයක් ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීමම හිතන්න බැරි තරම් ආනිසංස ලැබෙන බව බුදුරජාණන් වහන්සේ වදාළා. ඒ නිසා බුදු ගුණ සම්මර්ෂණය කිරීම තුළින් මනසේ වැඩෙන ඒ කුසලයේ ඇති කරගන්නට දැන් අපි එකඟ සිතකින් යුක්තව බුදුන් සමවත් සෝයෙන් වැඩ හිටපු මේ බිමේ බුදු ගුණ සිහි කරමින් බුද්ධානුස්සති භාවනාව වඩමු. ඒ භාවනාවෙන් තමා බුදුන් දකින්න තියෙන්නේ. ඒ සමවත තමා තුළ වැඩුණොත් තමාට තේරෙනවා. ඒ නිසා බුද්ධානුස්සති භාවනාව වඩමු. කවුරුත් S2 පියාගෙන භාවනා ඉරියව්වෙන් වාඩි වෙන්න සාමිනහන්සේ කියන විදිහට බුදු ගුණ සිහිපත් කරමින් භාවනා කරමු. ස්වාමින්වහන්සේ කියන විදිහට හිතන්න. මාගේ ස්වාමී වූ භාග්‍යවතුන් වහන්සේ සියලු කෙලෙසුන් කෙරෙන් මිදුනසේක. කෙලෙස් සතුරන් නැති කළසේක. රහසින්වත් පව් නොකළසේක. සියලු පාපයන්ගෙන් මිදුනසේක. සියලු ලෝවැසියන්ගේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජා සියල්ලටම සුදුසු වනසේක. බුදුරජාණන් වහන්සේ සියලු රාග ද්වේෂ මෝහයන් ප්‍රහාණය කළසේක. විතරාගී වනසේක. විතදෝසී වනසේක. විතමෝහී වනසේක. බුදුරජාණන් වහන්සේ ඇසින් රූප දැක කනින් ශබ්ද අසා නාසයෙන් ගඳ සුවඳ දැන
දිවෙන් රස විඳ කයෙන් පහස ලබා මනසින් අරමුණු සිතා ඒ අරමුණු කෙරෙහි නොඇලුනසේක නොගැටුනසේක මුලා නොවුනසේක ආශාව දුරු කළසේක බුදුරජාණන් වහන්සේ අරහන්නං වනසේක අරහන්නං වනසේක අරහන්නං වනසේක අරහන්නං වනසේක බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මය පරිවර්තන තුනකින් යුතුව ආකාර 12කින් ගුරු උපදේශ රහිතව අවබෝධ කොට වදාළෙහි සම්මා සම්බුද්ධ නං වනසේක සම්මා සම්බුද්ධ නං වනසේක සම්මා සම්බුද්ධ නං වනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ අෂ්ට විද්‍යාවන්ගෙන්ද ත්‍රිවිද්‍යා ඥානයන්ගෙන්ද පසළොස් චරණ ධර්මයන්ගෙන්ද සමන්විත හේන් විජ්ජාචරණ සම්පන්නනං වනසේක විජ්ජාචරණ සම්පන්නනං වනසේක විජ්ජාචරණ සම්පන්නනං වනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ කාමසුකල්ලිකානුයෝගය අත්ථකිලමතානුයෝගය යන අන්ත දෙකම බැහැර කොට මධ්‍යම ප්‍රතිපදාවෙන් අමා මහ නිවනට වැඩම කොට වදාළෙයින් සුගතනං වනසේක සුගතනං වනසේක සුගතනං වනසේක සුගතනං වනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ කාම රූප අරූප යන තුන් ලෝකයන් තමා තුළින් අවබෝධ කොට ඒ ලෝකවලින් මිදුන නිසා ලෝකවිදූනං වනසේක ලෝකවිදූනං වනසේක ලෝකවිදූනං වනසේක භාග්‍යවතුන් වහන්සේ එර්දි ප්‍රාතිහාර ඥානයෙන් ආදේශනා ප්‍රාතිහාර ඥානයෙන් අනුශාසනා ප්‍රාතිහාර ඥානයෙන් අංගුලිමාල පටාචාරා
ආලවක වැනි නොයෙක් මොනු සත්වයන් දමනය කොට වදාරණයින් අනුත්තර පුරිස ධම්මසාරති නංවන සේක අනුත්තර පුරිස ධම්මසාරති නංවන සේක අනුත්තර පුරිස ධම්මසාරති නංවන සේක බුදුරජාණන් වහන්සේ දෙවි මිනිසුන්ට ශාස්තෘවන හේයින් සත්තා දේව මනුස්සානං වනසේක සත්තා දේව මනුස්සානං වනසේක සත්තා දේව මනුස්සානං වනසේක බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කොට අන්හට අවබෝධ කරවන හේයින් බුද්ධ නං වනසේක බුද්ධ නං වනසේක බුද්ධ නං වනසේක බුද්ධ සඳු පරදවන මහා ප්‍රඥාලෝකයකින් යුක්ත හේයින් භගවානං වනසේක භගවානං වනසේක භගවානං වනසේක භගවානං වනසේක භගවානං වනසේක බුදුගුණ අනන්තයි බුදුගුණ අනන්තයි බුදුගුණ අනන්තයි බුදුගුණ අනන්තයි බුදුගුණ අනන්තයි අනන්ත වූ බුදුගුණ බලයෙන් මම නිදුක් වෙම්වා නිරෝගී වෙම්වා සුවපත් වෙම්වා බුදුගුණ අනන්තයි අනන්ත වූ බුදුගුණ බලයෙන් සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා බුදුගුණ අනන්තයි බුදුගුණ අනන්තයි බුදුගුණ අනන්තයි අනන්ත වූ බුදුගුණයන් මාගේ චිත්ත සංතානයට වඩිත්වා අනන්ත වූ බුදුගුණ බෙලෙන් මාගේ සිත පිරිසිදු වේවා අනන්ත වූ බුදුගුණ බලයෙන් මාගේ සිත කෙලෙසුන්ගෙන් මිදේවා අනන්ත වූ බුදුගුණයට මාගේ හද මඩල බුදුකුටියක්ම වේවා බුදුගුණ අනන්තයි බුදුගුණ අනන්තයි අනන්ත වූ බුදුගුණයන් මාගේ චිත්ත සංතානයට වඩිත්වා අනන්ත වූ බුදුගුණයන් මාගේ චිත්ත සංතානයේ වැඩෙත්වා බුදුගුණ අනන්තයි බුදුගුණ අනන්තයි බුදුගුණ අනන්තයි බුදුගුණ අනන්තයි හොඳයි තථාගත බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණයන් කෙටියෙන් සම්මර්ෂණය කරමින් බුද්ධානුස්සති භාවනාව අපි දියුණු කරගත්තා.
අංගුත්තර නිකාය එක ධම්මක නිපාත එක ධම්ම සූත්‍රයේදී පෙන්නනවා එකම ධර්මයක් වැඩිමෙන් නිවන් දකින්න පුළුවන් කියලා. ඒකම ධර්මයේ මොකක්ද? ඒ බුද්ධානුස්සතියයි කියලා වදාළා. ඒ කියන්නේ බුද්ධානුස්සතියෙන්ම අපට නිවන් දකින්න පුළුවන්. ඒ ආකාරයෙන් විපස්සනා වැඩෙන ආකාරයට බුදු ගුණ මෙනෙහි කිරීම තුලින්. ඉතින් ප්‍රාර්ථනා කරනවා ගිහි පැවිදි ඔබ මට අපි හැමදෙනාට සුවසේ සුඛ ප්‍රතිපදාවකින් බුදු ගුණයන් අපේ චිත්තසංතානයේ වඩා ගන්නට බුදුන් දකින්නට ඒ තුලින් නිවන් දකින්නට නියමාකාරයෙන් දහම අපිට දකින්නට ලැබේවා. දහම දකින්න නුවණ මෙපින් බෙලෙන් පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. එහෙම ප්‍රාර්ථනා කරගන්න ගමන් රැස් කරගත්ත සීල පුණ්‍ය ශක්තිය දෙවියන්ටත් මළගිය ඥාතීන්ටත් වැඩ ඉන්න මහසගරුවනටත් මෙහෙණින් වහන්සේලාටත් මුතියංගන රාජමහා විහාරස්ථානයේ නායක හාමුදුරුවෝ ඇතුළු මහසගරුවනටත් සදහම් මිතුරෝ සංවිධානයේ අපේ නිස්සංක මහත්මයාටත් භද්‍රා උපාසිකාවටත් ඒ ප්‍රධාන සියලුම දෙනාටත් සදහම් මිතුරු සංවිධානයේ මේ බදුල්ල ප්‍රදේශයේ ඇතුළු ලක්දිව නොයෙක් ප්‍රදේශවලින් සහ සම්බන්ධ වෙලා ඉන්න හැම දෙනාටත් උදව් උපකාර කරපු හැම දෙනාටත් මටත් ඔබටත් අප සියලු දෙනාටම පරම සැනසෙල්ලක් ගෙන නිවන් සුව පිණිස මේ පින් හේතු වාසනා වේවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්බුද්ධ ශාසනං සම්බුද්ධ දේශනං සම්බුද්ධ ශාවකන්ති. බුදු නෙති දකින්නට බුදු සිති සිතන්නට ලක්ගනන් පුබුදුවන සංගායනාවකට කාලයයි සංගායනාවකට කාලයයි දහම අද නිවාලන මේ